සේලා සූත්‍රය මේකේ විස්තර වෙනවා. ඒ කාලේ බුදුරණසේ වැඩ හිටීමේ සිද්ධිය සිද්ධ වෙද්දී සවැත් නුවර සාවත්ති නුවර ජේතවනාරාමේ ඒ කාලේ සේලා කියන මෙහෙණින් වහන්සේ උදේවරුවේ සිවුරු හැද පොරවලා පාත්‍රයයි දෙපට සිවුරයි දෙපට සිවුර කරේ දාගෙන පාත්‍රයත් අරගෙන සාවත්ති නුවරට පිඬුසිඟ වැඩියා කියලා. ඊට පස්සේ දානෙත් වලදලා ආරාමයට එන්න කලින් දානෙන් පස්සේ මේ දහවල් කාලය ගත කරන්න අන්දවනය කියන යම් වනාන්තර ප්‍රදේශයක් තිබිලා තියෙනවා අන්දවනය කියලා. මම හිතන්නේ බොහොම අදුරු ප්‍රදේශයක් තියෙන නැති ගස් බොහොම විශාල හින්දා ඉතින් මෙන්න මේ අන්දවනයට වැඩියා කියනවා දහවල් කාලේ ගත කරන්න දානෙන් පස්සේ. ඉතින් මෙන්න මෙහෙම වැඩලා එක්තරා ගහක් යට වැඩ හිටියලු. එතකොට මේ මෑණින් වහන්සේව බය කරන්න ඕනේ කියලා හිතලා එයාගේ මාර්ගය අහුරන්න ඕනේ කියලා හිතලා මේ මාරයා ඇව සමාධියෙන් තොර කරන්න ඕන කියලා හිතාගෙන මේ මෑණින් වහන්සේ යම් තැනක එතනට ඇවිල්ලා මෙන්න මේ විදියට කිව්වයි කියනවා කොහොමද? කේනිදං පකතං බිම්බං කුණු බිම්බස්ස කාරකෝ කුණු බිම්බං සමුප්පන්නං කුණු බිම්බං නිරුජ්ජති කියලා. ඒ තේරුම තමයි මෙන්න මේ ආත්මය කවරෙක විසින් උපදවන ලද්දක්ද? මේ ජීවිතය මේ පැවැත්ම කවුරු ඉපැද්දුවද කියලා අහනවා. ඊළඟට මේ ආත්ම භාවය කරපු තැනැත්තා කවුද කියලාත් අහනවා. ආයි හිතලා බලන්න. මේ ආත්ම භාවය තමන් විසින් උපදවන ලද්දක්ද? එහෙම නැත්නම් මේ ආත්ම භාවය කරපු අනිත් තැනැත්තා කවුද? වෙන තැනෙත් එක්ක දෙවියෙක් හරි කවුරු හරි මේ ජීවිතය ඇති කරලා දුන්නා නම් ඒ කවුද කියලා. ඊළඟට අහනවා කුමක් නිසා මේ පැවැත්ම ඇති වුණාද? ඊළඟට මේ ආත්ම භාවය කවර තැනක නැති වෙලා යනවද කියලා. තමයි ගාථා එයාගේ ප්‍රශ්නේ. තමන් ඇති කරගත්තද? නැත්නම් ඇති කරලා දුන්නේ කවුද? මේ පැවැත්ම කුමක් හින්දා ඉපදුනාද? කොහොමද මේ පැවැත්ම නැති වෙලා යන්නේ? කවර තැනකද මේ ජීවිතේ නැති වෙලා යන්නේ? පවතින බව නැති වෙලා යන්නේ කියලා. මේක අහපු මෑණින් වහන්සේට අදහසක් මේ අන්දවනේ මේ වෙලාවේ මේ ගාථාව අහන්නේ මිනිස්සෙක්ද අමනුස්සෙක්ද කියලා. ඊට පස්සේ හොයලා බලද්දී උන්වහන්සේට තේරෙනවා මේ මාරයා කියලා. ඉතින් ඒ බව දැනගෙන උන්වහන්සේ පෙරලා මාරයාට උත්තර දුන්නයි කියනවා මෙන්න මේ විදිහට. නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා. ඒකේ තේරුම තමයි මේ පැවැත්ම මේ ජීවිතය තමා විසින් කරගත්තු දෙයක්ුත් නෙමෙයි. මේ පවතින බව මේ ජීවත් වෙන එක තමා විසින් කරගත්තු දෙයක්ුත් නෙමෙයි. ඊළඟට මේ දුකේ පිහිටීමේ මේ ජීවිතය වෙන කෙනෙක් අපිට කරවපු දෙයක්ුත් නෙමෙයි. දෙයයන් වහන්සේ විදපන් කියලා දුන්න ජීවිතයකුත් නෙමෙයි. අපි ඇති කරගත්ත එකකුත් නෙමෙයි. වෙන කෙනෙක් බලෙන් දුක් විඳපන් කියලා දුන්න එකකුත් නෙමෙයි.
ඊට පස්සේ දේශනා කරනවා මේ ජීවිතය හේතු නිසා හටගත්තා. පැවැත්ම කියනක හේතුවක් හින්දා හින්දා පවතින බවක් දැනෙනවා. ඒ හේතුව නැති වෙද්දි එතන පැවැත්මක් නැහැ කියලා ඉස්සරට විස්තර වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ නැවත විස්තර කරනවා යතා අඤ්ඤ තරං බීජං කෙත්තං වුත්තං විරෝහති පඨවි රසංචා ගම්ම සිනේහංච තදෝ භයං කියලා. ඒකේ තේරුම යම්සේ කිසියම් බීජයක් කෙතක වපුරනවාද එකේ පෘථුවියේ තියෙන සාරයත් ජලයත් හින්දා එක පැලවෙනවා. එපරිද්දෙන්ම ඊළඟට විස්තර වෙනවා ඒවං කන්දාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතුබංකා නිරුච්චරේ කියලා. හොඳට තේරුම් ගන්න. යම්සේ කිසියම් බීජයක් කෙතක ඉහළ දැම්මට පස්සේ මේ බීජය පැලවෙන්නේ මේ බීජය නිකන් ඉසට පස්සේ එහෙම නැත්තම් නිකන් වැටුණා කියලා හිතන්නකෝ ඉබේ මේකතර කවුරුත් එයා බීජය විසින් පැල කරගත්තත් නෙමෙයි ඊළඟට කවුරුත් එයාව පැල කෙරෙව්වත් නෙමෙයි එයාට ප්‍රාණය දුන්නත් නෙමෙයි පොළොවේ තිබ්බ සාරයත් ඒ වගේම ජලයත් හින්දා ඒ බීජය පැලයක් බවට පත් වුණා. හැබැයි යම් අවස්ථාවක පොළොවේ සාරයත් ජලයත් නැති වුණොත් ඒත් එක්කම බීජයේ පැලේ පැවැත්ම නැති වෙලා යනවා. බීජයත් විනාශ වෙනවා. ජීවිතයේ පිළිපද සංසිද්ධියත් මේ වගේමයි. ආය විස්තර කරනවා ඒවං කන්දාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුච්චරේ කියලා. මෙන්න මේ ආකාරයෙන්ම ස්කන්ධ ධාතු ආයතන ජීවිතය කියලා කියන්නේ එක ස්කන්ධ පහක් එක ධාතු 36ක් එක ආයතන 6ක්. හොඳට තේරුම් ගන්න මේකත්. එක අපේ ජීවිතය කියලා කියන්නේ ඇඟට. එක අපේ ජීවිතය කියලා ග්‍රහණය කරන්නේ අපේ වේදනා විදින ස්වභාවය. එක අපේ ජීවිතය කියලා ගන්න අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාව. අපේ හිතේ තියෙන දැනුම හඳුනා ගැනීමේ හැකියාව. එක අපේ ජීවිතය කියලා ගන්න අපේ හිත කියවන ගතිය, සිතුවිලි. එක අපේ ජීවිතය කියලා ගන්න මේ පෙනෙන, ඇහෙන, දැනෙන, හිතන මෙන්න මේ ගතිය. දැනෙන ගතිය. එන්න ඔකට කියනවා ස්කන්ධ කියලා. මේ ගොඩවල් පහ ජීවිතේ වෙනවා. ගොඩවල් පහ නැමැති පැවැත්ම. එකෝ ගොඩවල් පහට පස්සේ ධාතු ස්වභාව 36ක් විදිහට විස්තර වෙනවා උපරිම වශයෙන්. මොනවාද ස්වභාව 36? ඇස කියලා හිතේ පැනවෙන ගතිය, රූප කියලා පැනවෙන ගතිය, ඒ වගේම ඇහි දැනීම කියලා පැනවෙන ගතිය, ඇහි ස්පර්ශය කියලා ඇහකුත් රූපයකුත් දැනගත්තු හිතකුත් තුනක් පනවගත්තට පස්සේ ඒ උද්ගත වෙන මට ඇත්ත වශයෙන් තියෙන දැක ඇත්ත වශයෙන් ඉන්න මට පෙනුණා කියන ඒ ස්වභාවය. ඒ වගේම වේදනාව, එකෝ ඒ වේදනාවට ඇති වෙන ආසාව. අනෝය ආකාරයෙන් 6 වරක් 6 ආයතන 6ට 36යි. එමු නැත්තම් කෙටිම විදියට ධාතු විස්තර කරොත් ස්වභාව 6ක් විදියටත් අපිට ගන්න පුළුවන්. මොනවාද? ජීවිතය කියලා කියන්නේ එක්ක මේ ශරීරයේ තද ගතිය, එක්ක වැగిරෙන ගතිය, එක්ක ශරීරයේ උෂ්ණත්වය, එක්ක මේ ශරීරයේ වායුමය ස්වභාවය. එහෙමත් නැත්නම් ශරීරයේ අවකාශමය ගතිය, හිස්තැන්. ඊළඟට මේ ශරීරයේ
පෙනෙන ඇහෙන දැනෙන මේ විඥාන ධාතුව දැනෙන ගතිය. එතකොට මේ ධාතු විදිහට ගත්තත් ඔච්චරයි. ජීවිතය කියලා කියන්නේ. ඊළඟ පරියාය ආයතන. ගොඩවල් ස්වභාව සහ ආයතන. මොනවාද ආයතන? ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි පහසයි, හිතයි අරමුණයි. ජීවිතය කියලා කියන්නේ මේ 12 හැර වෙන කිසිවක් නොවේ. මේ 12 අඛණ්ඩ පැවැත්මක්. මේ මොහොතේ කනයි සද්දයයි පැනවෙනවා. ඊළඟ තප්පරේ හිතයි අරමුණයි පැනවෙනවා. මේ සද්ද තේරුම් ගත්තොත්. ඊළඟ තප්පරේ බිත්තිය පේන ඇහැයි රූපයයි පැනවෙනවා. ආයි බිත්තිය හඳුනගත්තොත් හිතයි අරමුණයි පැනවෙනවා. ආයි කනයි සද්දයයි පැනවෙනවා. ආයි ගඳ සුවඳයි නහයයි පැනවෙනවා. ආයි කයයි පහසයි පැනවෙන පුටුවේ දැනිලා. පුටුව කියලා ආය අදහසක් කියලා හිතයි අරමුණයි පැනවෙනවා. මේ විදිහේ සම්තතියක්. බුදුරණවහන්සේ කියන දේ තමයි මේ සේලා රහත් තෙරණින් වහන්සේ කියන දේ තමයි මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන මෙතුනම හේතුන් පටිච්ච සම්භූතා හේතුබංකා නිරුච්චරේ කියලා. හේතුවක් හින්දම හට ගන්නවා. හේතුව නැති වෙද්දී නැති වෙලා යනවා කියලා. මොන වගේද? කෙතකට බීජයක් දැම්මට පස්සේ පෘථිවි සාරයයි ජලයයි හින්දම ඇටේ පැලවෙනවා. පෘථිවි සාරයයි ජලයයි නැති වෙද්දී පැලයත් විනාශ වෙනවා. ඇටෙත් විනාශ වෙලා යනවා. ඒ වගේම මේ බව මේ විදිහට තේරුම් ගන්න. ඉතින් මේක හේතුවක් නිසා හටගෙන හේතු නැති වෙදී නැති වෙන බව අවබෝධ වෙන්න නම් අවබෝධ වෙද්දී මේක තමන් විසින් ඇති කරගත්තු තමන් හිතලා ජීවත් වෙන ජීවිතයකුත් නෙමේ. තව කෙනෙක් ඕන් විදපන් කියලා තමන් දුන්නු ජීවිතයකුත් නෙමේ. හේතු ටිකක් තියෙන හින්දා පැවැත්ම තියෙනවා. හේතුවක් ඒ හේතු ටික නැත්තම් පැවැත්ම නැති වෙලා යනවා කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. දැන් හොයලා බලමු හේතු මොනවාද කියලා. සාවධානව හුඟක් දෙන්න. අපි ස්කන්ධ පරියාය ගත්තොත් ස්කන්ධ මේ ගොඩවල් මොනවාද? අපේ ජීවිතය කියලා කියන්නේ ගොඩවල් පහක් කියලා බුදුරණවහන්සේ දේශනා කරා. මොනවාද? ඇඟ, වේදනා, හඳුනා ගැනීම, හිතේ සංස්කරණ, ඒ වගේම දැනෙන දැනීම. මේ තමයි ගොඩවල් පහ. අපි ඊයේත් කතා වුණා ශරීරය කියලා කියන්නේ සර සම්පූර්ණ යාන්ත්‍රණයක්. දැනීම නැමැති බීජය කර්මානුරූපීව තැන්පත් වුණාට පස්සේ ආහාර හින්දා අද දක්වා මේ ශරීරය වෙනස් වෙවි යනවා. යම් අවස්ථාවක ආහාර නැති වෙලා ගියොත් මේ ශරීරය විනාශ වෙලා යනවා. අමුතු භෞතික විද්‍යාවක් නෙමෙයි උගන්වන්න යන්නේ. අවබෝධයෙන් කලකිරෙන්නම අවබෝධයට පත් වෙන්නම ශරීරය අතහැරලා දාන්නම සුදුසු වෙන අවබෝධයක් තමයි Tamanට ඇති කරවන්න හදන්නේ. ඒක බොහොම සරල මනසකින් තේරුම් ගන්න. ජීවිතය කියලා කියන්නේ කාරණා පහක අඛණ්ඩ පැවැත්මක්. ගොඩවල් පහක පැවැත්මක්. පළවෙනි ගොඩ තමයි ඇඟ කියන ගොඩ. කෙස්ලොම් නියදත් සම්මාදී වයින් එකතු වෙච්ච ගොඩක්. ස්කන්ධයක්. එතකොට මේ ගොඩ තමන් විසින් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් දෙයයන් වහන්සේ ඕම් විදපන් කියලා තමන්ට දුන්නු දෙයක්ුත් නෙමෙයි. ඒකයි මේ කියන්නේ. තමන් විසින්
ඇති කරගත්තු දෙයක්ුත් නෙමේ. වෙන කෙනෙකුන් විදපන් කියලා දුන්නු දෙයක්ුත් නෙමේ. මේ ඇග කියන්නේ එතකොට ආහාර තියෙනකන් උෂ්ණත්වය තියෙනකන් එච්චර ගැඹුරට යන්න ඕනෙත් නෑ. තනිකරම ආහාර තියෙනකන් පවතිනවා. ආහාර නැති වෙද්දී ශාරීරික පැවැත්ම නැති වෙලා යනවා. ආහාර ගන්න බැරි වෙච්ච ගමන් මේ රූප ගොඩ විනාශ වෙලා යනවා. හේතුන් පටිච්ච සම්භූත හේතු බංගා නිරුච්චරේ. හේතු නිසා ශරීරයේ පවතිනවා. හේතු නැති වෙච්ච නැති වෙලා යනවා. තමන්ගේ ස්වාමියාගේ, තමන්ගේ භාර්යාවගේ, තමන්ගේ සහෝදරයාගේ, සහෝදරියගේ, දුවගේ, පුතාගේ හැමෝගෙම ශරීරය නැමැති ගොඩ ගත්තත් ඔය වගේමයි. දුවගේ, පුතාගේ ශරීරය කවුරුත් තමන් එයා විසින් හදාගත්තු දෙයක්ුත් නෙමේ. වෙන කෙනෙක් උන්නව දුක් විඳපන් කියලා දුන්නු දෙයක්ුත් නෙමේ. ආහාර හින්දාම ශරීරය ගොඩනගෙනවා. ආහාර නැවතුණු ගමන් නැති වෙලා යනවා. මේ ශරීරය ගැන සර්ව සම්පූර්ණ අනාත්ම දර්ශනයක්, අනාත්ම වැටහීමක්, ආත්මයක් නොමැති බව තමන්ට ප්‍රත්‍යක්ෂව අවබෝධ විය යුතුයි. ඊළඟට වේදනා ගැනත් තමන්ට සැප දැනෙනවා, දුක දැනෙනවා, සැප දුක් රහිත වේදනා දැනෙනවා. ඒකත් ගොඩක්. ඒකට ගොඩක් කියලා කියන්නේ මේ මොහොත කියන්නේ වේදනා සන්තතියක්. මේ මොහොතට අවදිමත් වුණාට පස්සේ මගේ ඇහෙන ශබ්දයක් පාසා අපිට හිතේ වේදනාවක් ඇති වෙනවා. ඊළඟට හුලඟක් වදින වාරයක් පාසා වේදනාවක් ඇති වෙනවා. පුටුවේ ස්පර්ශය දැනෙන වාරයක් ගානේ වේදනාවක් ඇති වෙනවා. බිත්තිය පේන වාරයක් ගානේ වේදනාවක් ඇති වෙනවා. කුරුළු කෑ ගහන නම් ඒ වාරයක් ගානේ වේදනාවක් ඇති වෙවි නැති වෙවි යනවා. එතකොට මෙන්න මේ විදිහට වේදනා ගැන බලද්දී මේ සැප දැනෙන ගතිය, දුක දැනෙන ගතිය, සැප දුක් දෙක නැති මධ්‍යස්ථ බවක් දැනෙන ගතිය, මේක තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. තමන්ට හිතලා ඇති කරගන්නත් බෑ. අම්මා බනිද්දී සැප දැනේවා කියලා ලබන්න බෑ. ලස්සන දෙයක් දකිද්දී දුකක් විඳින්න ඕන කියලා එහෙම ලබන්නත් බෑ. කෙනෙක් බනිද්දී ඊට මධ්‍යස්ථ කරගන්න ඕනි කියලාවත් තමන්ට ලබන්න බෑ. ඒතර මේ වේදනාව කියන එක තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. දෙයයන් වහන්සේ විදපන් කියලා ඔබට දුක් දෙන්නයි කියලා ඇති කරන දෙයක්ුත් නෙමෙයි. වේදනාව කියලා කියන්නේ ස්පර්ශ වෙන දෙයට සාපේක්ෂව ඇති වෙන ප්‍රතිඵලයක්. ඒ ස්පර්ශය නැති වෙද්දී ප්‍රතිඵලය නැති වෙලා යනවා. අම්මා බනිද්දී දුක් වේදනාවක් ඇති වෙනවා. අම්මා නෑ මට වැරදිලාවට බැන්නේ කියලා කිව්ව ගම දුක් වේදනාවක් නැති වෙලා යනවා. ළඟට අම්මා බැනලා ඉවර වෙලා දුක් වේදනාව තියෙන්නේ මනසේ ස්පර්ශයක් විදියට. ඒ මනසේ ස්පර්ශය අමතක වෙලා වෙන දෙයක් ගැන හිතා ඉන්න කිය ගම දුක් වේදනාවක් නැති වෙලා යනවා. පැහැදිලිව තියුණු විදියට තේරුම් ගන්න. වේදනාව කියලා කියන්නේ තමන් ඇති කරව ගන්න දෙයක් නෙමෙයි. තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. විදෝපන් කියලා වෙන කෙනෙක් දුන්නු දෙයක්ුත් නෙමෙයි. තමන් විසින්ම ස්පර්ශයේ හින්දම හටගෙන ස්පර්ශය නැති වෙද්දිම නැති වෙලා යන හුදු සංස්කරණයක්, හුදු ක්‍රියාදාමයක්, හුදු යාන්ත්‍රණයක්. වේදනාව කියන්නේ යාන්ත්‍රණයක්. ආත්මීය වශයෙන් තොරයි. ඊළඟට දරුවට දුකක් දැනෙනවා, දරුවට සැපක් දැනෙනවා, දරුවා සතුටු වෙනවා, නෝනා සතුටු වෙනවා, මහත්තයා සතුටු වෙනවා යනාදී වශයෙන් හිතුවත් ඒකත් එයා ඇති කරගන්න දෙයක්ුත් නෙමෙයි.
ඇයට කවුරුත් ඇති කරවන දෙයක්කුත් නෙමේ සතුට දුක කියන එක. ඇයට ස්පර්ශ වෙන්නේ මොකද්ද? ඒකට අනුව ප්‍රතිඵලයක් දැනෙනවා. ස්පර්ශ වෙන දේ වෙනස් වෙච්ච ගමන් ඒ සැප හෝ දුක වෙනස් වෙලා යනවා. හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුච්චරේ. හේතු නිසාම හට ගන්නවා. හේතු නැති වෙද්දී නැති වෙලා යනවා. මේකිනුත් ඇති වෙන්න ඕනේ වේදනාව කියන්නේ ਸਰව සම්පූර්ණ අනාත්ම දෙයක්. තමන්ගේ වශයෙන් තොර දෙයක්. කලකිරෙන්නම සුදුසු දෙයක්. සාක්ෂිකාරයෙක් වෙලා පැත්තක ඉඳලා බලන් ඉන්න සුදුසු දෙයක්. ඒකත් එක්ක ගහගෙන යන්න නුසුදුසු දෙයක් කියලා තමන්ගේ ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙන්න ඕනේ. ඒ වගේමයි හඳුනා ගැනීම ගැනත්. අපි නිල් පාට කියලා හඳුන ගන්නවා. රතු පාට කියලා හඳුන ගන්නවා. මේ අහවල් ලෙඩේ කියලා හඳුන ගන්නවා. මේක මේ විදිහේ ප්‍රශ්නයක් කියලා හඳුන ගන්නවා. මේ මිනිස්සයා හොඳ මිනිසෙක් කියලා හඳුන ගන්නවා. මෙයා නරක මිනිසෙක් කියලා හඳුන ගන්නවා. මේ මිනිහට පිස්සු කියලා හඳුන ගන්නවා. මෙයා අහවලයි කියලා හඳුන ගන්නවා. මේ ගයක් කියලා හඳුන ගන්නවා. මේ වාහනයක් කියලා හඳුන ගන්නවා. මේ අහවල් ජාතියේ වාහනයක් කියලා හඳුන ගන්නවා. හඳුනා ගැනීම. අපි හිතන්නේ හඳුන ගන්න වෙලාවෙම මේ වාහනයක් කියලා දැක්ක ගමන් නැත්නම් මේ අහවල් වර්ගයේ වාහනයක් කියලා දැක්ක ගමන් මේ අහවලා කියලා දැක්ක ගමන් මම හඳුනගත්තා කියලා. මං විසින් ඇති කරගත්තා කියලා. තමන් බොහොම හිතන්නකෝ තමන් බොහොම ආදරය කරන කෙනෙක්. එහෙම නැත්නම් පුංචි දරුවෙක්ව දැක්ක ගමන් මේ දරුවා මම දැක්කා මේ පුංචි දරුවෙක් නේ කියලා හඳුනා ගැනීම ඇති වෙනවත් එක්කම තමන්ගේ හිත ඇතුලේ තියෙන්නේ ඒක මම පුංචි දරුවා හඳුනාගත්තා කියලා. ඒක මේ පුංචි දරුවා කියන හැඟීම මේ මම ඇති කරගත්තු දෙයක් කියලා. දැන් බුදුරණවහන්සේ කියන්නේ ඒක මම ඇති කරගත්තු දෙයක් නෙමෙයි දරුවාගේ ස්පර්ශය ඇති වෙච්ච හින්දා ඇති වෙච්ච ක්‍රියාදාමයක් කියලා. ක්‍රියාවලියක් කියලා. සම්පූර්ණයෙන්ම ඔබට සැකෙවින්ම කිව්වොත් කියන්න තියෙන්නේ මේ පංචස්කන්ධ ජීවිතේම ਸਰව සම්පූර්ණ යාන්ත්‍රණයක් කියලා. රොබෝවරෙක් වගේ කියලා. තේරුම් ගන්න කියලා. රොබෝ යම් අවස්ථාවක සිහිය බලවත් කරලා තමන් රොබෝ කෙනෙක් කියලා තමන් වෙන කෙනෙක්ගේ ඇජෙන්ඩා එකකට න්‍යාය පත්‍රයකට වැඩ කරනවා කියලා අවබෝධ කරගත්තොත් අන්න එදාට රොබෝට පුළුවන් වෙනවා එයාට ප්‍රෝග්‍රෑම් කරන්න හදද්දී එයාට ඉන්ෆ්ලුවන්ස් කරන්න හදද්දී එයාට බල කරන්න හදද්දී මේ විදිහට ප්‍රෝග්‍රෑම් වෙන්න එයා දැනගෙන ඉන්නව නම් එයා ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ කියලා එයාට ඒ ඉන්ෆ්ලුවන්ස් කරන එක දිහා ඒ බලහත්කාරකම දිහා බලන් ඉන්න පුළුවන් ඒකට එක්ක අහු වෙලා යන්නේ නැතුව අවසානයේ අන්තිමට කිසිම දෙයකට එයාව ප්‍රෝග්‍රෑම් කරන්න බැරුව යන තත්ත්වෙටම රොබෝ හිතුවක්කාර වෙනවා. රොබෝ සම්පූර්ණයෙන්ම ස්වෛරී කෙනෙක් බවට පත් වෙනවා. ඒක රොබෝගේ රොබෝ බව නැති වෙලා යනවා. එච්චරමයි කියන්න තියෙන්නේ. ඔය වගේමයි වෙන කෙනෙක් දිහා දකිද්දිත් අනේ මේ පුංචි දරුවා තමන් දිහා බලලා hina වෙනවා. එතන මේ ළමයා මාව අඳුනගත්තා කියලා. බහිද්දා විදියටත් එහෙමයි. ළමයා මාව හඳුනගත්තෙත් නෑ. වෙන කෙනෙක් හඳුනා ගැනීම ඒකට ඇති කෙරෙව්වෙත් නෑ. තමන්ගේ රූපේ ස්පර්ශ වෙච්ච තැන යාන්ත්‍රණයට හඳුනා ගැනීමක් ඇති වුණා. අර ඔබ වෛද්‍ය විද්‍යාවේ කතා වෙනවා වගේ ඇස ඉදිරියට යමක් ආවට පස්සේ මොලෙන් එක ඇනලයිස් කරගත්තා එච්චරයි. ඒක යාන්ත්‍රණයක් ක්‍රියාදාමයක්. එතනින් එහා කරන කෙනෙක්වත් කරවන කෙනෙක්වත් එතන නැහැ. මේ බව තේරුම් ගනිද්දී මේ යාන්ත්‍රණයත් එක්ක ඇදිලා යන ස්වභාවය ගැන තමන්ට කලකිරීමක් ඇති වෙන ගන්නවා. ඒකත් එක්ක ඒක කලකිරීම ඇති වෙද්දී නොඇලිලා ඒකත් එක්ක ඇදිලා යන්න නැතෝ යන්න පටන් ගන්නවා. ඒකෙන් ඒකත් සමග ඇදිලා නොයාම හින්දාම ඒකින් හිත නිදහස් වෙනවා. එච්චරයි.
ඒ වගේම මනසේ සංස්කාරය සිතුවිලි තමන්ට සිතුවිලි හිතෙන්නේ ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් මයි මට හිතෙනවා කියලා. දැන් කෙනෙක් බයිනවා එතකොට හිතනවා ඇයි අනේ මට බයින්නේ මෙහෙම කියන එක හරි වැරදිනේ අරකනේ මේකනේ කියලා. ඒකෝ ලස්සන දෙයක් ඒකෝ ලස්සන කෙනෙක් දකිද්දී රාගයක් හෝ ලෝභයක් හිතෙනවා. තමන්ට හිතෙන්නම එක මේ මට මේ සිතුවිලි ඇති වෙනවා. ඒකෝ දැන් බුදුරජාණන් වහන්සේ ගැන යම් කෙනෙක්ට අශ්‍රද්ධාවක් සැකයක් ඇති වෙනවා. අර හිතෙන්න පුළුවන් අයියෝ මේ සිතුවිලි සැකයක් ඇති වෙනවානේ. නවත්ත ගන්න බෑනේ මේක. එහෙම කියලා. හැබැයි ඒ සිතුවිලි ඇති වෙන මොහොතේම ඔබ ඒක ගන්නේ මට හිතෙනවා මම ඇති කරගත්තු සිතුවිල්ලක් කියලා. මේ රාගේ මේ මම ඇති කරගත්තා කියලා. නැත්නම් මේ සැකේ මේ මට ඇති වුණා මේ මම ඇති කරගත්තා කියලා බාරගන්නේ. මටනේ හිතෙන්නේ අයියෝ කියලා ගැනෙන්නේ. මම ඇති කරගත්තා කියලා හිතෙන හින්දා. ඒක මම ඇති කරගත්තත් නෙමෙයි. දෙයයන් වහන්සේ ඇති කරෙව්වත් නෙමෙයි. සැක කරපම් බුදුහාමුදුරුවෝ ගැන කියලා. වෙන තව රාගය ඇති කරගනින් කියලා වෙන කෙනෙක් ඇති කෙරෙව්වත් නෙමෙයි. මහා බ්‍රහ්මයා ඔලුවට දැම්මත් නෙමෙයි. රාගය ද්වේෂය හේතුන් පටිච්ච සම්භූතා හේතුබංග නිරුච්චේ. අදාළ හේතුව ඉස්සරහට ආවට පස්සේ ගැටෙන විදිහ හේතුවක් මන මේ මොලේ ක්‍රියාදාමයත් එක්ක එක එහා වැරදි විදිහට බාරගත්තු තැන සම්පූර්ණ යාන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට සිතුවිලි ඇති වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා මොලයක් ගැනවත් ඉලෙක්ට්‍රික් පල්සස් ගැනවත් පුත්‍රණසේ විස්තර නොකළාට මේක යාන්ත්‍රණයක් කියලා මේක ආත්මයක් නැහැයි කියලා ආත්මීය වශයෙන් දෙයක් ගන්නවත් නැහැයි කියලා බුදුරජාණන්සේ පැහැදිලිව අවබෝධ කළා. ඒ මේක සිද්ධ වෙන ක්‍රමවේදය හොයාගත්තු විද්‍යාඥයෝ කියලා ලේබල් ගහගත්තු මිනිසුන්ට මේකේ තාක්ෂණික පැත්ත හොයාගත්තත් භෞතික පැත්ත හොයාගත්තත් මේකේ අනාත්මීය බව අවබෝධ වෙන්නේ නැති එක තමයි අවාසනාවට කරුණ. කොච්චර මේක යාන්ත්‍රණයක් කියලා දැක්කත් යාන්ත්‍රණයට ප්‍රෝග්‍රෑම් වෙලාම යනවා. මම කියලාම ගන්නවා. මගේ කියලාම ගන්නවා. ආත්මය කියලාම ගන්නවා. ඊළඟට වෙන කෙනෙක්ට සිතුවිලි ඇති වෙද්දිත් එහෙමයි. තමන්ගේ දරුවෙක්ට තමන් එක කේන්ති යනවා. එයා බයිනවා එක ටිකට මොන හරි කියාගෙන යනවා. එක්ක නොමනා හැසිරීමක් දක්වනවා. එක්ක තමන්ට ආදරෙන් කතා කරනවා. තමන්ට හිතෙන්නේ අනේ මගේ දරුවට මං ගැන ආදරේ හිතිලා මගේ දරුවා මං ගැන මට ආදර වචන කියනවා. තමගේ ස්වාමියා මගේ භාර්යාව මගේ අම්මා මගේ තාත්තා මට ආදර වචන කියනවා. මේ මගේ අම්මා තාත්තා ස්වාමියා භාර්යාව මට බහිනවා. මං ගැන වැරදිම දකිනවා. මගේ දරුවා හැදෙන්නෙම නැහැ. මොන හරි කියලා හිතෙන්න පුළුවන්. ඒක පවා ඒ දරුවා ඇති කරගත්තු දෙයක්වත් නෙමෙයි. මහත්ය නෝන ඇති කරගත්තු දෙයක්වත් නෙමෙයි. අම්මා තාත්තා ඇති කරගත්තු දෙයක්වත් නෙමෙයි. දෙයයන් වහන්සේ ඔබ තරහ ගනින් කියලා ඇති කරවපු දෙයක්වත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතා හේතුබංග නිරුච්චරේ. ඊට අදාළ අරමුණක් ඉදිරිපත් වෙච්ච තැන කේන්ති එහෙම නැත්නම් රාගය කොැලීම කොලෝභය ඇති වුණා. ඒ අරමුණ එතනින් අයින් වෙච්ච ගම කියලා තියලා යනවා. සර්ව සම්පූර්ණ යාන්ත්‍රණයක ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් එච්චරයි. ඊළඟට
විඤ්ඤාණය දැනීම. ඔබට මගේ ශබ්දය දැනෙනවා. තේරුම් ගැනීම කෙසේ වෙත් කෙසේ කරා හෝ නැතා ශබ්දය දැනෙන ගතියක් තියෙනවා. ඉස්සරහ තියෙන බිත්තියේ පෙනෙන බව දැනෙනවා. හුලගක් වදිනවා නම් ඒකේ දැනෙන බව දැනෙනවා. සිතුවිල්ලක් හිතෙනවා නම් ඒකේ හිතෙන බව දැනෙනවා. දැනෙන ගතියක් තියෙනවා. ෆීල් වෙන ගතියක්. පණ ඇති බවක්. අනෝක තමයි අපි ආත්මය කියලා වැඩි විදියටම ග්‍රහණය කරන් ඉන්නේ. මේ දැනෙන බව. පණ ඇති බව. මේක තුලත් ඇත්ත වශයෙන්ම තියෙන දැන් ඔබට මගේ ශබ්දය දැනෙද්දී ශබ්දය ඇහෙන බව සියුම් විදියට හෝ දැනෙද්දී ඔබ ගන්නෙම මේ මට දැනෙනවා. මම උපදවාගත්තු දැනීමක්. මේ මට පේනවා. මේ මට හිතෙන්නේ. පුටුවේ පහස දැනෙන්නේ මේ මට මම උපදවාගත්තු දෙයක් මේක. මං විසින් මේ අත්දකින දෙයක්. මගේ ශබ්දය ඇහිදිත් එහෙම හිතන්නේ මේ මට දැනෙන දෙයක්. මං විසින් උපදවාගත්තු දෙයක්. එහෙම කියලා. හැබැයි බුදුරණවහන්සේ දේශනා කළේ දැනෙන බව තමන් විසින් උපදවාගත්තු දෙයක්ුත් නෙමේ. වෙන කෙනෙක් තමන්ට මේ රූපේ පෙනේවා කියලා ඇති කරවපු දෙයක්ුත් නෙමේ. මේ ශබ්ද ඇසේවා කියලා ඇති කරවපු දෙයක්ුත් නෙමේ. ඔබේ කන ඉදිරියට භෞතික වශයෙන් මේ ශබ්දයක් ඇවිල්ලා ඔබේ ශරීරයට පණක් තිබ්බ හින්දා ඇති වෙච්ච දැනීමක්. නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක්. භෞතික දෙයක් ශරීරයට පණ තිබ්බ ගතියත් හින්දා ඇති වෙච්ච දැනීමක්. දැනීම ඇති වුණේ ඒ හින්දා. තමන් ඇති කරව ගත්තත් නෙමේ. වෙන කෙනෙක් ඇති කරවලා දුන්නත් නෙමේ. මේ ශබ්දේ කනට වැදිලා පණ ඇති කනකට වැදුණු හින්දා දැනුණා. එච්චරයි. සර්ව සම්පූර්ණ යාන්ත්‍රණයක ක්‍රියාවලියක්. කවුරුත් ඇති කෙරෙව්වත් නෙමේ. තමන් ඇති කරව ගත්තත් නෙමේ. පණ ඇති කනකට සද්ද කියලා වැටුණු හින්දා ඇහුණා. දැනුණා. එච්චරයි. අර දරුවා ගැන කතා කරොත් බහිද්දාවා විදියට මේ දරුවාට මගේ ශබ්දය ඇහෙන්නේ. එහෙම නැත්නම් මේ දරුවා අහන්නේ, දරුවා සින්දුව අහනවා. දරුවාට මම ආදරේ දක්වාදී ආදරේ දැනෙනවා. එහෙම නැත්නම් මේ දරුවා මේ ආසාවෙන් රස විඳිනවා. යන දෝෂ ඔබට හිතෙන්න පුළුවන්. ඒක ඔබට හිතෙන්නේ මේ දරුවා විසින් මේ රස විඳිනවා. දරුවා ඇති කරගත්තු දැනීමක් කියලා. එහෙමත් නැත්නම් මේ මම යාට ඇති කරවලා දුන්නු දැනීමක්. මේ මං රසට උයලා දීලා මෙයාට ඇති කරවපු දැනීමක්. නේද දෙයයන් වහන්සේ විසින් ඇති කරවපු දැනීමක්. ඒ මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදයක් විදිහට මට මේ රහ දැනෙන්නේ, සද්ද ඇහෙන්නේ, රූප පේන්නේ කියලා. දැන් අපි ඉච්චර බෞද්ධ විදිහට එහෙම දෘෂ්ටි නෑ අපිට. බොහෝ වෙලාවට තියෙන්නේ තමන් ඇති කරවගත්තු දෙයක්. තමන් ඇති කරවපු දෙයක් කියලා. තමයි විසින් උපදවාගෙන මේ රස විඳිනවා කියලා. හැබැයි එතන උපදවා ගන්න කෙනෙක් නැහැ. කෙනෙක් ඕනෙත් නැහැ. භෞතිකව තියෙන ආහාරයක් පණ ඇති දිවකට වැදුනාට පස්සේ රස දැනෙනවා. ඒක සම්පූර්ණ යාන්ත්‍රණයක ක්‍රියාවලියක්. රස විඳින කෙනෙක්වත්, රස ඇති කරව ගන්න කෙනෙක්වත්, රස ඇති කරවලා දෙන කෙනෙක්වත් එතන නැහැ. ඒක යාන්ත්‍රණයක්, ක්‍රියාවලියක්, සන්තතියක්, ක්‍රියාදාමයක්. අන්න මේ විදිහට මේ පංචස්කන්ධය ගැනම අවබෝධ කරනවා. සේලා සූත්‍රයේදී විස්තර කරනවා කොහොමද
ඒවන් කන්දාච ධාතුයෝ චච ආයතනං ඉමේ හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චරේ කියලා. මෙන්න මේ විදිහට යම්සේද කෙතකට බීජයක් දැම්මට පස්සේ පෘථුවිසාරයත් ජලයත් හින්දා බීජය පැලයක් බවට පත්වෙන්නේ. තකොට බීජය පැලයක් බවට පත්වෙන හේතුනේ පෘථුවිසාරයත් ජලයත්. හැබැයි යම් අවස්ථාවක පෘථුවිසාරයත් නැති වෙලා ගියොත් ජලයත් නැති වෙලා ගියොත් බීජය හැමම විනාශ වෙනවා. පැලයත් විනාශ වෙලා යනවා. නැති වෙලා යනවා. අන්නේ විදිහටම ආහාර නැති වෙලා කිය ගමන් ශරීරයත් නැති වෙලා යනවා. ස්පර්ශය නැති වෙලා කිය ගමන් ඊට අදාළ වේදනාවක් විඳීමක් නැති වෙලා යනවා. හඳුනාගන්නට අදාළව අරමුණු වෙන දේ නැති වෙලා කිය ගමන් හඳුනා ගැනීමත් නැති වෙලා යනවා. ඔබ මේ දවස් දෙකකට කලින් මගේ රූපය ඔබ ඇස් ඉස්සරහට ආපු හින්දා ස්වාමීන් වහන්සේ කියලා හඳුනාගත්තා. දැන් එහෙම හඳුනා ගැනීමක් ඔබට නැහැ. ඒකේ වෙලාවේ යන්ත්‍රයට වැටුණු හින්දා එහෙම එකක් දැනුණා. එච්චරයි. තමන් ඇති කරව ගත්තත් නෙමේ, මම ඇති කරලා දුන්නත් නෙමේ, දෙයයන් ආස ඇති කෙරෙව්වත් නෙමේ. ඇස් ඉස්සරහට ආපු හින්දා දැනුණා එච්චරයි. සිතුවිලිත් එහෙමයි. තමන් ඇති කරෙත් නැහැ, කවුරුත් ඇති කෙරෙව්වෙත් නැහැ. අදලා අරමුණ ඉස්සරහට ආපු හින්දා දැනුණා. ඒක නැති වෙලා කියා. දැනීමුත් එහෙමයි. භෞතික ආයතනයක්, බාහිර ආයතනයක් පණ ඇති ශරීරයකට ස්පර්ශ වෙච්ච හින්දා දැනුණා. ඒක භෞතික තේ සහ පණ ඇති ශරීරය වෙනස් නැති වෙච්ච එකම එකතු නොවිච්ච තැනම ඒක නොදැනී කියලා. වැඩිය වුණේ මගේ ශබ්දය කියන වචන දෙක ගන්න. මගේ කියලා කියද්දී මගේ කියන ශබ්දයත් මේ ශබ්දය ගිහිල්ලා පණ ඇති කයක්, පණ ඇති කනක් ඔබට තිබ්බ හින්දා මේ මගේ කියන ශබ්දය ඔබ දැනුණා. ඔබට දැනුණා. දැන් මෙතන තප්පර දෙකක නිහැඩියාවක් තිබ්බා. ඒ ශබ්දයක් නැහැ. ශබ්දයේ ගිහිල්ලා පණ ඇති කනක වැදුනෙත් නැහැ. ඒක ඇති වෙච්ච දැනීම ඔබට ඇති වුණෙත් නැහැ. නිහැඩි මොහොතේ. අන්න ඒ වගේ. එතකොට අර මගේ කියන ශබ්දයේ දැනීම තමන් ඇති කරගත්තත් නෙමෙයි, දෙයයන් ආස ඇති කෙරෙව්වත් නෙමෙයි, මං ඔබට ඇති කෙරෙව්වත් නෙමෙයි. ශබ්දය පණ ඇති කනක වැදුණු හින්දා ඇති වුණා. එච්චරයි. ක්‍රියාදාමයක්, ක්‍රියාවලියක්. ඒකත් එහෙමයි. ඊළඟට ධාතු. දැන් අවම විදියට ධාතු 6 විදියට බැලුවොත් මේ තද ගතියට හේතු වෙලා තියෙන්නේ කෙසලුම් නියදත් සම්මාදිර හේතු වෙලා තියෙන්නේ ආහාර. පිටසම සරවලේ දහදිර හේතු වෙලා තියෙන්නේ ආහාර. රුධිර උෂ්ණත්වයට හේතු වෙලා තියෙන්නේ ආහාර. වායුමය ගතියට හේතු වෙලා තියෙන්නේ ආහාර. ආහාර නැති වෙද්දී කෙසලුම් මුද්දිරලා නැති වෙලා යනවා. පිටසම සරවලේ දහදියත් වේලිලා යනවා. උෂ්ණත්වයත් නැති වෙලා යනවා. වායුවත් නැති වෙලා යනවා. අවකාශයෙන් එකතු වෙනවා. ඊළඟට විඥාන ස්කන්ධයත් එහෙමයි. විඥාන ධාතුවත් අර විඥාන ස්කන්ධය විස්තර කරා වගේම පණ ඇති කයකට භෞතික දෙයක් එකතු වෙච්ච තැන ඇති වෙන ක්‍රියාදාමයක් මිසක ගත යුතු දෙයක්වත් ගන්න කෙනෙක්වත් එතනත් නැහැ. ඊළඟට ආයතන වලට කලින් අපි ධාතු 36ක් විදිහට ආයෙ කතා කරලා බලමු. තමන් ඇස කියලා ගත්තත් ඇහැට හේතුවත් ඇස කියලා දෙයක් ඔබට පැනවෙන්නේ නාම රූප ප්‍රත්‍ය කරගෙන නාම රූප පත්‍ය සලආයතන. මුලින්ම අපි ධාතු 36 මොනවද බලමු. ඇස, රූප, ඇහි දැනීම, ඇහි ස්පර්ශය, ඒ වගේම
ඇහි ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව, ඇහි වේදනාවෙන් ඇතිවෙන ආසාව. ඔය විදිහටම කන, ශබ්දය, කනේ දැනීම, කනේ ස්පර්ශය, කනේ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව, වේදනාවෙන් ඇතිවෙන ආසාව. ඔය විදිහටම 6 වරක් 6 36යි. දැන් පළවෙනි එක ඇහැ. ඇහැ කියලා සංකල්පය ඇති වෙද්දී අපිට හිතෙන්නේ ඇහැ කියන්නේ මම. මේ ඇහැ මම මගේ දෙයක්. නැත්තම් දෙයයන් වහන්සේ මවලා දුන්නු දෙයක් කියලා. හැබැයි ඇහැ කියන සංකල්පය, ඇහැ කියන අදහස ඔබට ඇති වුණේම ඉස්සරහා තියෙන බිත්තිය පණ ඇති ඇහැට වැදුණු හින්දම තමයි ඇහැ ගැන දැනීමක් ඔබට ඇති වුණේ. නාම රූප දෙක එකතුවක් වෙච්ච හින්දමයි ඇහැක් ගැන අදහසක් ඇති වුණෙත්. මං නිතරම මතක් කරන දෙයක් බුදුරණන්සේ දේශනා කරන බොහෝ සූත්‍රවල චක්කුම් භික්ඛවේ සංකතං අபிසංචේතිතං කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. මේ ඇස කියන්නේ මහණෙනි සකස් කරපු දෙයක්. අபிසංචේතිතං සිතුවිලි වලින්ම හිතාගත්තු දෙයක් කියලා. හේතුව සිතුවිලි වලින් හිතාගත්තයි කියන්නේ ඇයි? මෙතන මේ කතාව වෙන්නේ භෞතික සංකල්පයක් ගැනවත් විද්‍යාවක් ගැනවත් ජීව විද්‍යාවක්වත් නෙමෙයි. මෙතන සම්පූර්ණයෙන්ම කතාව වෙන්නේ දුකක් සහ දුක නැති කරන ක්‍රමවේදයක් ගැන. ඒතර දුක ඇති වුණොත් ඇති වෙන්නේ අත්දැකීමක් තුළ දැනෙන මට්ටමක් තුළ. දුක නොපැන වුණොත් නොපැන වෙන්නේත් දැනෙන්නේ නැති මට්ටමක් තුළ. ඒතර මෙතන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ මනස දන්න මට්ටමක් එක්ක පමණයි. ඉතින් එහා භෞතික කතාවක් ගැන මේක වැඩක්ම නෑ, අදාළම නෑ ධර්මයට. මොකද ධර්මයේ මූලික හරයම දුකක් සහ දුකක නැතිවීමක්. දුක දැනෙන්නේ පණ තිබ්බොත් විතරයි, දැනගත්තොත් විතරයි, අත්දැකීමක් තුළ විතරයි. පැහැදිලිව තේරුම් ගන්න මේ ඇස රූප කන සද්ද කියන්නේ භෞතික දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. සිතුවිලිම හිතාගත්තු දෙයක් කියලා කියන්න බෑනේ භෞතික දෙයක් න ะ. අபிසංචේතිතං කියලා. මේ කතා කරන්නේ මනස දන්න මට්ටම ගැන. ඇහැට ප්‍රත්‍ය නාම රූප කියනවා. නාම රූප කියන්නේ බාහිර පිළිබිඹුවක් නම් කර ගැනීම. ඉස්සරහා තියෙන බිත්තිය වණ ඇති ඇහැට වැදුනට පස්සේ භෞතික ඇහැට වැදුනට පස්සේ ඔන්න දැනීමක් හට ගන්නවා. එතකොට අන්න එතකොටයි සිතුවිලි හිතින්ම හිතාගන්නේ වෙන්න ඇහැ කියලා එකක්. ඒකට මේ ඇහැ කියන අදහස තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. ඊළඟට ඉබේ ඇති වෙච්ච දෙයක්ුත් නෙමෙයි. කවුරුත් ඇති කරපු දෙයක්ුත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූත හේතු බංගා නිරුච්චරේ. බිත්ති අරමුණු වුණ හින්දා ඇහැ ගැන අදහසක් ඇති වුණා. ආයේ අවධානය සද්දකට ගියොත් හරි, ගඳ සුවඳකට ගියොත් හරි ඇහැ ගැන තිබෙ මේ ඇහැයි කියන අදහස් නැති වෙලා යනවා. මම ඔබට මේ නහය මතක් කරනවා දැන්. මම නහය කියලා මතක් කරන තාක්කල් ඔබට නහයක් තියනවද නැද්ද කියලා ඔබට මතකයක් තිබෙන්නේ නැහැ. ගඳ සුවඳක ආග්‍රහණය කළ බලන්න එතකොට ඔබට නහය දැනෙනවා. අන්න පැනවෙනවා. ආයෙ මගේ කටහඬ අවධානය ආපු ගම නහය නොපැනවී යනවා. අන්න ඒ වගේ. හේතුවක් නිසාම හටගත්තා. හේතුව නැති වෙද්දී නැති වෙලා ගියා. ඇසත් අරමුණක් ආපු හින්දම නාම රූපයක් හින්දා බාහිර පිළිබිඹ නම් කරගත්තු හින්දම ඇති බවට පැන වුණා. මං ඇති කරෙත් නෑ, ඇති කරගත්තෙත් නෑ, වෙන කෙනෙක් ඇති කෙරෙව්වෙත් නෑ. ඊළඟට රූප කියන අදහසත් එහෙමයි. බිත්තිය කියන අදහසත් මම ඇති කරගත්තෙත් නෑ මේ බිත්තිය කියලා. වෙන කෙනෙක් බලෙන් ඇති කෙරෙව්වෙත් නෑ. බාහිර තියෙන භෞතික බිත්තිය, භෞතික පණ ඇති එක වැදුනට පස්සේ, පණ ඇති ඇහැ නැමැති ස්වභාවයක වැදුනට පස්සේ මනසේ සංස්කරණයක් විදියට අර බිත්තියයි කියලා අදහසක් ඇති වුණා. අර රූපය කියන අදහසක් ඇති වුණා. ඒතර ඒක බිත්තිය වතන කියන එක තමන් ඇති කරගත්තු එකකුත් නෙමෙයි, වෙන කෙනෙක් ඇති කරපු එකකුත් නෙමෙයි. අර සංස්කරණී ක්‍රියාදාමයක් විදියට ප්‍රතිපලයක් විදියට ඇති වෙච්ච දෙයක්.
ඊළඟට චක්කු විඤ්ඤාණ ධාතු. ඇහැයි බිත්තියයි දෙක එකතු වුණාට පස්සේ ඇහැට දැනෙනවා. දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමත් මම හිතලා ඇති කරගත්ත දෙයක්ුත් නෙමෙයි. මට හිතලා මේ බිත්තිය දැනේවා කියලා ඇස් පියාගෙන එහෙම බිත්තිය බලන්න බෑ. ඒ බැලුවොත් බලන්න වෙන්නේ මනසේ අරමුණක් සිතුවිල්ලක්. බිත්තිය බලන්න බෑනේ කොයි වෙලාවෙත් ඇස් පියාගෙන. ඊළඟට වෙන කෙනෙක්ට ඇති කරවලා දෙන්නත් බෑ දෙයයන් ආන්සෙට. බිත්තිය දැනෙන්න නම් දැනෙන්න පුළුවන් එකම ක්‍රමේ බාහිර භෞතික බිත්තියක් භෞතික පණ ඇති ඇහැකට ස්පර්ශ මේ ගැටෙන්න ඕනේ. එතකොට ඕන දැනීමක් ඇති වෙනවා. ඒකත් මේ දැනීමත් මම ඇති කරගත්ත දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් ඇති කරලා දුන්න දෙයක්ුත් නෙමෙයි. මේවා එකයි මේකට තමයි කියන්නේ මේ පෙරලා බලනවා කියලා පංචස්කන්ධය. නැත්නම් ආයතනික ධාතු. පෙරලා හොයලා බලනවා ආත්මය කොතනද තියෙන්නේ කියලා. මේ විදිහට පෙරලා විපස්සනාවට නම් වද්දී අනාත්ම බව ප්‍රත්‍යක්ෂ වෙන පටන් ගන්නවා Tamanටම. මේ ක්‍රමවේදයෙන් තමයි උදායි රහතන් වහන්සේ රහත් වෙන්නේ. මේ පංචස්කන්ධය පෙරලා බලලා ආත්මයක් කොතනද කියලා. මේකත් රහත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඊළඟට චක්කු සම්පස්සය. ස්පර්ශය කියලා කියන්නේ මනසේ සංස්කරණ මට්ටමක්. ඔබට ඇහැට බිත්තිය දැනෙන වෙලාවේ ඔබේ අදහස ඔබ බාර ගැනීම තියෙන අවිද්‍යාව සහගතව නම් ඔබේ අදහස කොහොමද තියෙන ඇත්ත වශයෙන් අතන තියෙන බිත්තිය මේ ප්‍රෝග්‍රෑම් වෙච්ච මානසිකත්වයක්. අර අතන තියෙන බිත්තිය ඇත්ත වශයෙන්ම ඉන්න මට ඇත්ත වශයෙන්ම ඉන්න තියෙන හිතින් ඇත්ත වශයෙන්ම තියෙන ආත්මයෙන් තේරුම් ගත්තා කියලා. මගේ ඇත්ත වශයෙන් තියෙන හිතෙන් මා විසින් අර අතන තියෙන බිත්තිය දැනගත්තා කියලා. ඒක තමයි ස්පර්ශය කියන්නේ. ඒකට ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ රහතන් වහන්සේගේ ස්පර්ශය නිරෝධය කරලා ඉන්නවා කියලා කියන්නේ මොකද? රහතන් වහන්සේට කලින් තිබ්බ බිත්තියක් දැන් පෙවුණා කියලා අදහසකුත් නැහැ. කලින් හිටපු මට දැන් බිත්තිය අරමුණුනා කියලා අදහසකුත් නැහැ. කලින් දිගටම තියෙන ආත්මයකින් දිගටම තියෙන හිතකින් බිත්තිය දැනගත්තා කියලා අදහසකුත් නැහැ. දැන් ඇති වෙච්ච බිත්තියක් දැන් ඇති වෙච්ච දැනීමක්. දැන් ඇති වෙච්ච දැනීමක් තුළ හිත ඇතුලේ බෙදුණු බොල් බිත්තියක් සහ බොල් ඇසක් ගැන තමයි උන්වහන්සේට අදහසක් තියෙන්නේ. දැන් ඇති වෙච්ච සියුම් දැනීමක්. අනිතෝර ඒකයි කියන්නේ උන්වහන්සේ ස්පර්ශය නිරුද්ධ කරලා කියලා වැඩේ ඉන්නේ. ස්පර්ශය නැහැ කියලා කියන්නේ ස්පර්ශය නිරුද්ධ වෙච්ච කෙනෙක්ගේ අදහස කොහොමද? මේ මොහොත ඇති වෙච්ච දැනීමක් තුළ බොල් දැනීමක් තුළ හිත ඇතුලේ බෙදුණු බොල් ඇසක් බොල් රූපයක්. කෙසේ හෝ වේවා මේ ස්පර්ශය කියලා ගත්තත් මම ඇත්ත වශයෙන් තියෙන බිත්තිය මට පේනවා කියලා ගත්තත් ඒක ගැන එන්නෙත් තමන්ට හිතෙන්නේ මට පේනවා කියලා මම හිතුවා කියලා. දෙයයන් ආසි පේන විදිහට සැලසුවා කියලා. එහෙම එකකුත් නෙමෙයි. මේ අවිද්‍යාව සහගතව අවිද්‍යාව තියෙන හින්දම ආයතන තියෙන හින්දම ස්පර්ශය ඇති වුණා. බිත්තිය ස්පර්ශ වෙන එක නැති වෙද්දි අවිද්‍යාවත් නැති වෙද්දි ස්පර්ශය නැති වෙලා යනවා. ඒ වගේමයි වේදනාවත්. වින්දනයක් ඇති වෙද්දී ස්පර්ශය හේතු කරගෙන ඇති වෙන වේදනාවක් ඇති වෙද්දී වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ වෙච්ච හින්දා. බිත්තිය දකිද්දී සැප දුක් රහිත වේදනාවක් දැනෙන්නේ සමන්ට. ලස්සන බිත්තියක් නම් ලස්සන චිත්‍රයක් ඇදලා තියෙනවා නම් සැප වේදනාවක් ඇති වෙන්නේ. ඒ වේදනාව ඇති වෙද්දී Tamanට හිතෙන්නේ මේ මට දැනෙන මම ඇති කරගත්තු වේදනාවක් මේක කියලා. එහෙම නැත්නම් මේ කවුරු හරි මට ඇති කරපු දෙයක් කියලා. මේ වේදනාව තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් තමන්ට ඇති කරවපු දෙයක්ුත් නෙමෙයි. හේතුම් පරිච්ඡ සම්භූත හේතුබංග නිරුච්චරේ. මට පේනවා මට බිත්තිය පේනවා කියලා ස්පර්ශ වෙච්ච හින්දා ඒක වින්දනය කරනවා. මං විඳිනවා කියලා. ස්පර්ශය නැත්තම් එතන විදීමක පැනවීමක් නැහැ. ඊළඟට මේ වේදනාවෙන් නැති වෙන රූප තණ්හාව.
බාහිර තියෙන දැන් බිත්තියම අරමුණට ගමු. බිත්තියට ආසාවක් හිතන බිත්තිය හරිම ලස්සනයි කියලා. හිතමු රත්තරන් පාටි මෝල්ඩින්ග්ස් ගිහිලා තියෙනවා කියලා. හරි ලස්සනයි කියලා හිතනවා. ආසාවක් හිතෙනවා. එක්කෝ ඒ වගේ බිත්තියක් ලබා ගන්න. එක්කෝ ඒ වගේ බිත්තිය මේ වගේ ඒ ඉන්න කාබරයම හෝ ඒ ඉන්න ගිහිම පවත්තන්න. එක්කෝ මේක හරි වැඩි මේවා අපිට ගැලපෙන්නේ නැහැ කියලා එකෙන් ඉවත් වෙන්න. ත්‍රිදිශාකාර අදහසක් විදිහට ඉවත් වෙන්න. මෙන්න මේ ආසාවේ ප්‍රභේද තුන. එක්කෝ ලබන්න, එක්කෝ පවත්තන්න, එක්කෝ ඉවත් වෙන්න. මේ ආසාව ඇති විදිහ තමයි හිතෙන්නේ මේ බිත්තිය මගේ ගෙදරත් මේ වගේ රත්තරන් පාට මෝල්ඩින්ග්ස් යවා ගන්න ඕනේ කියලා හිතුනොත් ආසාවක් ඇති වුණොත් ඒක Tamanට හිතෙන්නේ ඒ ආසාව මේ මට ඇති වෙච්ච ආසාවක් කියලා. මටයි ආසාව තියෙන්නේ මටයි හිතෙන්නේ කියලා හිතෙන්නේ. එතකොට මේ නැත්නම් දෙයයන් වහන්සේ ඇති කරපු දෙයක් කියලා. මහා බ්‍රහ්ම ඇති කරපු දෙයක් කියලා. මේ ආසාව කියන එක මේ දෙයයන් වහන්සේ අපිට පොවලා තියෙනවා. අපි නිර්මාණය කරලා ඒ හින්දා මේ අපිට ඇති වෙනවා කියලා එහෙම නැත්තම්. එහෙමයි හිතෙන්නේ. හැබැයි ආසාව කියන එක තමන් ඇති කරව ගන්න දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් ඇති කරන දෙයක්ුත් නෙමෙයි. වේදනාව ඇති වෙද්දී සැපක් ඇති වෙනවා නම් ලබා ගන්න ආස කරනවා. දුකක් ඇති වෙනවා නම් ඉවත් වෙන්න ආස කරනවා. සැප දුක රහිත වේදනාවක් නම් තියෙන්නේ පවත්තන්න ආස කරනවා. ඒකත් මනසේ ක්‍රියාදාමයක්. ඔය දැන් ඔයගොල්ලෝ කියනනේ ඩෝපමින් ද මොනවාද කියලා. ආසාවට හේතු වෙන්නේ ඩෝපමින් මනසේ මොලේ තියෙන ඩෝපමින් සමතුලිතතාවය අරකයි මේකයි කියලා. දැක්කනේ ඉතින් ඔයගොල්ලෝ වචනක් දාගෙන ඉන්නවා ඒවට. කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ආසාව ඇති වෙන ක්‍රමේ මොන හරි දෙයක් ප්‍රියයි නම් මනසින් මොලෙන් ඩෝපමින් කියන ඒ හෝමෝනය හෝ මේක ශ්‍රාවය කරනවා. අන්න එතකොට ආසාව ඇති වෙනවා. ක්‍රියාදාමයක්, යාන්ත්‍රණයක්. ඇති කරන කෙනෙකුත් නැහැ. ඇති කරන කෙනෙකුත් නැහැ. සම්පූර්ණ යන්ත්‍රයක පැවැත්මක්, ක්‍රියාදාමයක්, සන්තතියක්. මේක යාන්ත්‍රණයක් කියලා අවබෝධ වෙන්න. මේ සමස්ත යාන්ත්‍රණය ගැනම අවබෝධයෙන් කලකිරෙන්න පටන් ගන්නවා. තිබු උත්සුකභාවය නිකන් කොන්ද කඩලා දැම්මා වගේ වෙනවා. මගේ දරුවා, මගේ යුතුයකම, මගේ වගකීම, මගේ ස්වාමියා, මගේ භාර්යාව මේ ඔක්කොම නිකන් විහිළුවක් වෙන්න පටන් ගන්නවා යට. ඇහෙද්දිම. මම මේක ඉවර කරන්න ඕනේ. මම මේක පටන් ගත්ත එක නවත්තන්න හොඳ නැහැ. ඒ සියල්ල ඒකත් මනසේ ආපු ඒකත් ගන්න එක මොනේ පටන් ගත්ත වැඩක් නවත්තන්න හොඳ නැහැ කියලා හිතුනොත් ඒකත් මොකද්ද? මනසේ ආපු සංස්කරණයක් මට හිතුණා කියලා අල්ලගත්ත එකක්. මම නැති වුණොත් යුතුයකම් වගකීම් කරන්නේ කවුද? ඒකත් මොකද්ද? මනසට ආපු සංස්කරණයක් මං අල්ලගත්ත එකක්. මට ඇති වුණා සිතුවිල්ල මට ඇති වෙච්ච සිතුවිල්ල මම ඇති කරගත්තු සිතුවිල්ල. දැන් මේ දෙයයන් වහන්සේ මට ඇති කරපු දෙයක්. සක්‍ර දෙවෙන්ද්‍ර ඇති කරපු දෙයක්. හැබැයි ඇත්ත කතාව ඒක යාන්ත්‍රණයක ප්‍රතිඵලයක් විතරයි. ඊට අදාළ මනසේ අහපු දැකපු දේවල් සහ නිතර හිතපු එකේ ස්වභාවය තියෙන හින්දා මොලේ ඉලෙක්ට්‍රික් පල්ස් එකක් විදිහට ඔන්න Tamanට සිතුවිල්ල ඇති වුණා. අවිද්‍යාව වෙන මෝඩකම හින්දා ඒක මට ඇති වුණා කියලා බාරගත්තට ඒක යාන්ත්‍රණයක ප්‍රතිඵලයක් විතරයි. ඒක මට ඇති වුණා කියලා බාරගත්තා කියලා වෙනසක් වෙන්නෙත් නැහැ. බාර නොගත්තා කියලා වෙනසක් වෙන්නෙත් නැහැ. ජීවිතේ සාමාන්‍ය විදිහටම ගලාගෙන යනවා. ඉතින් නිතර පුරුදු වෙන්න. ජීවිතය අඩිය පිටිපස්සට වෙලා ජීවත් වෙන්න. මේ ශරීරයට, වේදනාවලට, සිතුවිලි වලට, සියුම් මනෝභාවයන් වලට අවදිමත්ව වාසය කරන්න. මේ බව මම ඇති කරගන්න දෙයක් නෙමෙයි කියලා අවබෝධ වෙන්න පදික වේදිකාවේ ඉඳලා වාහන දිහා බලන් ඉන්න ඔබට පුළුවන් වෙනවා. පාරට බහින්නේ නැතුව. පාරේ ගහගෙන යන්නේ නැතුව. කය දිහා පැත්තක ඉඳලා ඈත ඉඳලා බලන් ඉන්න පුළුවන් වෙනවා. වැරදි කරන පොඩි ළමෙක් දිහා අනේ මේ ගුණ ළමයා කියලා බලන්නේ යම්සේද අන්න ඒ වගේ. වේදනාව දිහා ඈතට වෙලා බලන් ඉන්න පුළුවන් වෙනවා. සිතුවිලි දිහා
අඩියක් පිටිපසට වෙලා ඈතට වෙලා බලන් ඉන්න පුළුවන් වෙනවා. සියුම් මනෝභාවයන් දිහා නුරුස්සන ගති ගැටීම් ඇලීම් ආදී සියුම් මනෝභාවයන් දිහා ඈතට වෙලා බලන් ඉන්න පුළුවන් වෙනවා. මෙහෙම බලන් ඉද්දී මේ පංචස්කන්ධය ගැනම මේ රූප වේදනා හඳුනාගේ සිතුවිලි සහ මනෝභාව ආදී සියලු දේවල් ගැන අවබෝධයෙන් මෙයාගේ හිත කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙද්දී හිත මේවට නොඇලී යනවා. මම මේ පටන් ගත්ත වැඩ ඉවර කරන්න ඕනේ. යුතුයකමක් කරලා ඉවර කරන්න ඕනේ. මං කරාට පස්සේ මං නිවන් මගට ගියොත් සලකන්නේ කවුද? හැම අදහසක් ගැනම ඇයට නොඇලීමක් ඇති වෙනවා. මොනවා හිතුණත් කිසිම ගානක් නැහැ. ඒ කිසිම සිතුවිල්ලක් ගැන. ඒවට නොඇලෙද්දී හිතේ බයින් සර්ව සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යනවා. නිදහස් වුණා කියලා දැනගන්නවා. කීනා ජාති ඉපදීම ෂය වුණා. වූසිතම් බ්‍රහ්මචර්යයන් බබසර වාසය සම්පූර්ණ කළා. කතං කරණීයං කලිතේ සිද්ධ කළා. නාපරං ඉතතාති පජානාති. නැවත නමට නිවන් පිණිස කළ යුතු දෙයක් නැහැ කියලා රාතන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ සියලු දෙනාටම මේ අවබෝධය බොහෝ දුර නොවේවා කියලා ආශිංසනය කරන ඔබ සියලු දෙනාටම නිවන් සුව මාත්පත් වේවා.